සුව කරන්න බැරි කියලා අයින් කරපු. එහෙම නැත්නම් සම්මතයෙන්ම සුව කරන්න බෑ කියලා කියන රෝග තියෙනවනේ. ඒ වගේ විශාල පිරිසක් මම දැන්ට සුව කරලා තියෙනවා. අපිට මේ වැඩසටහනේදී වීඩියෝ පට නරඹන්න පුළුවන්. දැන් මමගේ ළඟට අරන් එන්න ඕන මනුෂ්‍ය පේකින් පෙළන කෙනෙක් මම පැය භාගයකින් ඒ පුද්ගලයාගේ ඉන්න භූතයව අයින් කරනවා මම. එතකොට පිළිකා රෝගියෙකුට ඉන්ජෙක්ෂන් ගැහුවටවත් කිමෝതെරපි කරුවටවත් හරි කපල අයින් කරුවටවත් 100% සුවපත් කරන්න බෑ. අර ක්‍රම හතරෙන්ම එයාව සුවපත් කරන්න ඕනේ. එතකොට තමයි මේ රෝගේ සුවපත් වෙන්නේ. අපි වර්තමානයේ වන විට විවිධාකාර වූ පෙරලි ගැන කතා කරමින් ඉන්නවා. සහ එතනදී මේ ග්‍රහ පෙරලි සහ මේ ග්‍රහ වෙනස් වීම විවිධාකාර තත්ත්වයන් එක්ක රට තුල වෙනස් වෙන සිදුවීම් සහ අපේ ජීවිතවල වෙනස් වීම ගැන අපි බොහෝ විට කතා කරනවා. මේ දේවල් කතා කරනකොට ජ්‍යොතිෂය කියන විෂය අපිට බොහෝ සෙයින් ඉවහල් වෙලා තියෙන මේ කරුණු කාරණා දැන කියා ගන්නට සහ මේ දේවල් එක්ක අපි විග්‍රහ කරගෙන යද්දී ජ්‍යොතිර්වේදීන් අපේ රටේ බොහොමයක් ඉන්නවා සහ ඒ තුල සුවිශේෂී පුද්ගලයන් බොහොමයක් අපිට මුණ ගැහෙනවා. අපිට එක්තරා මොහොතක මීට පෙර වැඩසටහන් කීපයක්ද කරමින් ආපු මේ ගමන් මගේදී අපිට සුවිශේෂී පුද්ගලයෙක් මුණ ගැහෙනවා. ජ්‍යොතිෂය සහ මේ ඕරාව සහ හීලින් කියන මේ විෂයන් තුනම මම හිතන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේ කියලා කිව්වත් මම හිතන්නේ වැරදි නැති වෙයි. මෙවැනි දක්ෂතා තියෙන මෙවැනි විෂයන් එක්ක ගනුදෙනු කරන මේ දේවල් එක්ක හැදෑරීමක් එක්ක අපිට මේ විෂය සමාජයට යහපතක් කරන විශේෂී පුද්ගලයෙක් අපිට මුණ ගැහුණා. අපි එතුමන් එක්ක වැඩසටහන් කීපයක් කරගෙන ආවසා ඒ තැන්වලදී ඔබ අපිට බොහෝ ප්‍රශ්න යොමු කරලා තිබුණා. අපි අදත් ඇවිල්ලා ඉන්නේ සඳස් සෝරා මධ්‍යස්ථානයේට අපිත් එක්ක ඉන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රේකී මාස්ටර් KAU සරච්චන්ද්‍ර මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් මම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කිව්වට ඔබතුමා මනාප නොවේ කියලා මම හිතනවා. ඒ වචනේ පාවිච්චි කරාට ඔබතුමාගේ මේ විශේෂ දක්ෂතා තුනක් නිසා තමයි මම එහෙම කාරණාවක් මතු කරේ. මෙවැනි පුද්ගලයන් අඩුයි. අපි ජ්‍යොතිර්වේදයේ ගත්තට පස්සේ මේ විෂයන් තුනක් තමයි ඔබතුමා මේකට ගැට ගහගෙන යන්නේ. මේ තුල විශේෂත්වයක් තියෙනවා නේද? මේ තුලින් විශේෂ සේවයක් ඔබට කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා සමාජයට. ඔව්. මේ තුනම විශ්ව ශක්තියට සම්බන්ධයි. දැන් ජ්‍යොතිෂය කියන්නේ විශ්ව ශක්තියට සම්බන්ධ විෂයක්. ඒ වගේම ඕරායක කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ශක්තිය බලය පිළිබඳ තත්ත්වයක්. ඕරායක පරීක්ෂා කිරීම. ඊළඟට මේ ප්‍රතිකාර ක්‍රම. එහෙම නැත්නම් ස්වාභාවික ප්‍රතිකාර කියලා කියන්නේ විශ්ව ශක්තිය හරහා කරන ප්‍රතිකාරයක්. ඒක නිසා මේ තුනම එකට ඈඳලා කරගෙන යෑමෙන් අපිට ලොකු වාසියක් තියෙනවා. මොකද දැන් මගේ ළඟට එනවා ගොඩක් මිනිස්සු එනවා නොයෙකුත් ප්‍රශ්න කරදර ඇතුව තමයි එන්නේ. සමහරු ඉන්නවා විසඳ ගන්න බැරි ගැටලු ආර්ථික ප්‍රශ්න, ඒ වගේම සමාජීය ප්‍රශ්න, පෞල් ජීවිතවල ප්‍රශ්න ඒ වගේවා තියෙනවා. තව කට්ටියක් එනවා ඒගොල්ලන්ට තියෙන එහෙම ප්‍රශ්න වලට වැඩිය ශාරීරික රෝග පිළිබඳ ප්‍රශ්න. ශරීරයේ පින කවදාවත් සනීප වෙන්නේ නැති ලෙඩ. මොන ස්පිරිතාල වලට ගිහිල්ලා ප්‍රතිකාර කරගත්තත් සුව වෙන්නේ නැති රෝග පීඩා තියෙන අය ඉන්නවා. ඊළඟට තව කොට්ටාසයක් ඉන්නවා බලවත් මානසික තත්ත්වයන්ගෙන් දුක් විඳින අය, මානසික පීඩා වෙන අය. ඒ වගේ ගොඩක් අසරණ වෙච්ච මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට එකම තැනකින් මේ වැඩේ කරලා යවන එක තමයි මගේ අදහස. මොකද මට මෙතනදී මුදල් ඉපයීමට වඩා මම බලාපොරොත්තු වෙන්නේ මගේ ළඟට එන පුද්ගලයාට සේවයක් සලසලා දෙන එක. ඒ වගේ අත්දැකීම් ගොඩක් දැන් මේ වන විට මම අත්දැකීමින් ඉන්නවා. විශේෂයෙන්ම සුව කරන්න බැරි කියලා අයින් කරපු. එහෙම නැත්නම් සම්මතයෙන්ම සුව කරන්න බෑ කියලා කියන රෝග තියෙනවනේ. ඒ වගේ විශාල පිරිසක් මම දැන්ට සුව කරලා තියෙනවා. අපිට මේ වැඩසටහනේදී වීඩියෝ පට නරඹන්න පුළුවන්. ඒ වගේ තවත් ජීවිත කාලය තුලම අඳුරු ආඝාතයක කරදරයක් හැටියට ජීවිතේ ගෙන ගිය අය ඒකෙන් ගොඩ ගන්න පුළුවන්. මේ තුනම ගොඩ ගන්න හොඳම තෝතැන්නක් තමයි ජ්‍යොතිෂය සම්බන්ධ කර ගැනීම. ඊළඟට අපේ ශරීරයේ තියෙන ඕරායක පිළිබඳ අධ්‍යයනය කිරීම සහ විශ්ව ශක්ති ප්‍රතිකාරය. මොකද දැන් එකකින් විතරක් කරනකොට අපිට බලන්න සිද්ධ වෙන්නේ එක පැත්තක් විතරයි. නමුත් මේ තුන් පැත්තම බලලා කරපුවාම අපිට සම්පූර්ණ ප්‍රතිකාරයක් එන පුද්ගලයාට උදා කරලා දෙන්න පුළුවන්. දැනට අපි මේක ප්‍රායෝගිකව අත්දැකීමින් ඉන්නවා. ඔබතුමා මේ මතු කර කාරණයක් එක්ක ඔබතුමා කියනවා මේ ජ්‍යොතිෂය සහ ඕරාව එතන ගියාට පස්සේ මේ විශේෂ ශක්තිය මේ තුනම එකතු කරාට පස්සේ තමයි මේ වඩාත් යහපත් විදියට මේ සේවය දෙන්න පුළුවන් කියන තැන. ඔබතුමා මේ කියන විදිහට ඕනම කෙනෙක් ආවොත් කේන්ද්‍ර පරීක්ෂාව තුලින් සහ මේ දේවල් මතු කරගෙන ඊට අවශ්‍ය පිළියම යොදන එක තමයි මේ තුල සිදු වෙන්නේ. ඔව් මොකද අපිට දැන් එල්ලවෙන බලපෑම් රාශියකට අපි යටත් වෙන්න ඕනේ. අපි ජීවිතවලට මිනිස්සුන්ගේ ජීවිතවලට එල්ලවෙන ප්‍රධාන බලපෑම් හතරක් තියෙනවා. එකක් තමයි අපිට
ඇතිවන මේ කොස්මික් බලපෑම. ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය හරහා ලැබෙන ඉහළින් ලැබෙන බලපෑම. අනිත් එක තමයි අපේ වාතයෙන් අපිට ලැබෙන බලපෑම. කියන්නේ අපි හුස්ම ගන්න වාතයෙන් අපිට ලැබෙන බලය ඒකෙන් ඇතිවන ප්‍රතිඵල. ඊළඟ එක තමයි ග්‍රහයින්ගේ කිරණ වලින් සූර්යයා ඇතුළු ග්‍රහයින්ගේ කිරණ නිසා ඒ කිරණ අපේ පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු සමග ගැටීම නිසා ඇතිවන ගැටලු. අනිත් එක තමයි අපිට මහ පොළොවෙන් ඇතිවන භූමි බලය. ඔන්න ඔය හතරට අපි ඔරොත්තු දෙන්න ඕන. අපි හතරට මූණ දෙන. අපි හතර පැත්තකින් එක්ක පීඩාවට පත් වෙනවා එක්ක බලපෑමකට ලක් වෙනවා. ඉතින් මේ තුල යම් යම් අපේ ජීවිතවල යම් යම් ගැටලු තියෙනවා. නමුත් ජ්‍යොතිෂයේදී ඕකෙන් එකක් විතරයි අපි බලන්නේ. ඒ කියන්නේ අර කොස්මික් එක බලන්නෙත් නැහැ. වාතයෙන් ඇති වෙන බලපෑම බලන්නෙත් නැහැ. මහ පොළොවෙන් ඇති වෙන බලපෑම බලන්නෙත්. නමුත් අපිට ග්‍රහ බලපෑම බලන්න පුළුවන්. ඒ ග්‍රහ බලපෑමත් සුවිශේෂී. නමුත් මේ ක්‍රම තුනේදීම අපිට මේ හතරම අධ්‍යයනය කරලා ගැටලු මේ විසඳලා ගන්න පුළුවන්. ඒක නිසා යම්සි පුද්ගලයෙකුට ඇති වෙන පීඩාවකදී ඒ පීඩාව ආවේ මොන හේතුවකින්ද කියලා හරියටම හඳුනා ගන්න පුළුවන්. මේ තුනම අධ්‍යයනය කළොත් ඒක තමයි මම මේ පැත්තට අවතීර්ණ වෙලා මේ වැඩේ කරගෙන යන්නේ. මේ විෂයන් තුනත් එක්ක එතුමා මේ පර්යේෂණ කරමින් මේ වෙනකොට කරගෙන යන ලොකු වැඩ කොටසක් තියෙනවා සහ අපිට උදාහරණ වශයෙන් අපි සාකච්ඡා කරද්දී බොහෝ දේවල් අපිට දකින්නට පුළුවන්කම ලැබුණා. එතුමන්ගෙන් සුව වුණ බොහෝ දෙනෙක් අපිට දකින්න පුළුවන් වුණා. ඒ දේවල් එක්ක තමයි අපි මේ කාරණා කතා කරමින් ඉන්නේ. ජ්‍යොතිෂය තුල කතා කරද්දී මේ භාව කේන්ද්‍රය කියන එකත් හරි වැදගත් තැනක් තියෙනවා නේද සරච්චන්ද මහත්මයා? ඔව් මේ භාව කේන්ද්‍රය තමයි සමිත මේ සාමාන්‍යයෙන් කේන්ද්‍රයක නියම ස්වરૂපය. ඒ කියන්නේ කේන්ද්‍රයක නියම තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් භාව කේන්ද්‍රයෙන් පමණයි. අපේ සමාජයේ හුඟක් අය භාවිතා කරන කොටු 12ක් ගහපු දල කේන්ද්‍රය. ඒකෙදි ග්‍රහයාගේ රාශිය විතරයි පෙන්වන්නේ. එතකොට ග්‍රහයාගේ තියෙනවා භාවය, ග්‍රහයාගේ තියෙනවා නැකත්, ෂඩ්වර්ග ආදී සියලු දේවල් පරීක්ෂා කරන්න. නමුත් භාව කේන්ද්‍රවල ඔය හැම දෙයක්ම තිබුණට අර සාමාන්‍යයෙන් වැඩි වශයෙන් සමාජයේ බහුලව භාවිතා කරන දල කේන්ද්‍රවල තියෙන එකක් විතරයි. ඒකත් අපේ අය හුඟක් ජ්‍යොතිෂ්‍ය කියන විෂය අපෙන් සමාජයෙන් ඈත් වෙලා යන්න හේතුවක්. මොකද හැමතැනටම අරයි යන්නේ ඕක. ඊළඟට ගියාම කියවන්නේත් ඕකමයි. ඒක නිසා ඔය හුඟක් නාලිකාවල වැඩසටහන් වල රූපායනී වැඩසටහන් වලදී කරන්නේම අර දල කේන්දරේම තමයි විග්‍රහ කරන්නේ. ඒතර භාව කේන්දරය කියන එක විග්‍රහ වෙනවා අඩුයි ඇත්තටම. ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒක ගැන දන්න අයත් බොහොම අඩුයි ලංකාවේ. ඉන්න අය ජ්‍යොතිර්වේදීව පවා තියෙන අඩු දැනුවත්කමක්. ඒක නිසා භාව කේන්ද්‍ර භාවිතය තුලින් අපිට පුළුවන් කෙනෙක්ගේ නිවැරදි ග්‍රහ තත්ත්වය හඳුනා ගන්න. අපි මේ දේවල් කතා කරන්නේ ඔබට යහපත් හෙට දවසක් උදා කරලා දෙන්න. අපි නිතරම කියන කාරණයක් තමයි අපි මේ කතා කරන කාරණා ඔබ අවබෝධයෙන් දකිනවා නම් ඔබට මේ ගැටලු ගොඩක් තියා ගන්න පුළුවන් සහ අපි අධ්‍යාත්මිකව යම් දියුණුවක් හිත තුළ ඇති කරගන්නවා නම් අපිට මේ ප්‍රශ්න ගැටලු ගොඩක් අඩු වෙන්නට පුළුවනි. මේ විෂයන්ගෙන් අපි උත්සාහ කරන්නේ මේ දේවල් ඇතුලේ අපේ තියෙන යම් කිසි බාධාවන් තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරගන්නට මේ තුලින්ද යම් ශක්තියක් අපිට ගොඩනගා ගන්න පුළුවනි. සරච්චන්ද්‍ර මහත්මයා අපිට තව තියෙන ගැටලුවක් තමයි අපි මේ දේවල් සාකච්ඡා කරමින් ආවට බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කරනවා අපිට නිතර එන්නට බෑ මුණ ගැහෙන්නට බැරුව එවැනි තැන්වල ඉන්න සහ වර්තමානයේ වෙන විට මේ ලෝකයේ වෙලාගෙන තියෙන මේ වසංගත තත්ත්වයක් එක්ක කෙනෙකුට නිදහසේ ගිහිල්ලා මේ දේවල් පරීක්ෂා කරගෙන මේ ටික කරගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබතුමා මං හිතන්නේ මේ තාක්ෂණය භාවිතා කරමින් යම් සේවයක් සපයන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක ගැන අපි කතා කරමු. ඔව්. ඇත්තම කියනවා නම් ඔය විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රමයේ තියෙනවා දුරස්ස ප්‍රතිකාර ක්‍රමය. දැනට විශ්ව ශක්ති ප්‍රතිකාර කරන අයත් ඒ ක්‍රමේ භාවිතා කරන. ඒ ක්‍රමේදී ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙකුට මට පුළුවන් මෙහි ඉඳලා ප්‍රතිකාර කරන්න. අපි දෙදෙනා තාක්ෂණිකව මුණ ගැසීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අද තියෙන තාක්ෂණික මේවලම් වලින් අපිට පුළුවන් මුණ ගැන්න ලේසි. එතකොට ඒ තුලින් පුළුවන් මට යම්සි රෝගියෙක්ව ඈත ඉන්න කෙනෙක් වුණොත් මේ ළඟ හිටියා වගේම සුව කරන්න පුළුවන් ඒ විශ්ව ශක්තිය ඔහු වෙතට යොමු කරලා. ඒක යොමු කිරීම සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාගේ මගේ සිතුවිලි හරහා. එතකොට ඔහුට මාව දකින්නයි මාව පේන්නයි මං කියනවා ඇහෙන්නයි විතරයි ඕනේ. දැන් දැනට මම කැනඩාව, ඇමරිකාව, සිංගප්පූරුව, කොරියාව, ජපානය, එංගලන්තය යන රටවල ඉන්න අයත් එක්කලා මේක කරලා මේ වන විට මේ කාලය තුල රෝගීන් විශාල පිරිසක් සුව කරලා තිනවා. ඒක කාන්තාවකට තිබුණා තදබල කොන්දේ අමාරුවක්. අවුරුදු ගාණක් ඇයිනේ කැනඩාවේ. ඔබ හිතන්නේ කැනඩාවේකට ප්‍රතිකාර නොකර ඉඳී කියලාද? නෑ කැනඩාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ළඟට ඒ බොහෝ අවස්ථාවල ගිහිල්ලා තිබුණා. නමුත් සුවයක් ලැබුණේ නෑ. මම ප්‍රතිකාර වට 3ක් කරා. පළවෙනි දවසේම ඇයට 70%ක සුවයක් ලැබුණා. 70% දෙවෙනි දවසේ කරනකොට 90%යි තුන්වෙනි දවසේ කරනකොට ඇය මට කිව්වා දැන් නම් හොඳයි කියලා. ඒ කියන්නේ ඒ වගේ සුව නොවන රෝග. දැන් මේ රෝග සුව නොවන්නේ මොකද්ද කියලා ඔබට ප්‍රශ්නයක් ඇතිනේ. මොකද අපි දකින්නේ රෝගයක භෞතික ස්වභාවය, භෞතික ස්වરૂපය විතරයි. නමුත් රෝගයක තියෙනවා භෞතික ස්වરૂපයට අමතරව තව එකක් තියෙනවා. ඒක තමයි ඉමෝෂනල් ෆීලිං කියලා එකක්. ඒ කියන්නේ චිත්ත වේග. ඒ කියන්නේ රෝගයක් තිබුණත් නැතත් ඔහුට චිත්ත වේග වලින් ඇති කරන පීඩාවක්. අනිත් එක මානසික පැත්ත. යම්කිසි රෝගයක තියෙනවා මානසික පැත්තක්. ඒකත් සුව කරන්න ඕනේ. අනිත් එක තියෙනවා ස්පිරිචුවල් පැත්තක්. එතකොට ෆිසිකල්, ඉමෝෂනල්,
මෙන්ටල් සහ ස්පිරිචුවල් කියලා ඔය 4 වර්ගයක් තියෙනවා. ඔය 4 වර්ගයම සුව කරන්න ඕන රෝගයක් සම්පූර්ණ ඒ කියන්නේ හොලිස්ටික් හීලින් එකකට නම්. හොලිස්ටික් කියන සම්පූර්ණ සුවයක්. දැන් රේකී කියලා කියන්නේ හොලිස්ටික් හීලින් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ මේ පැති 4ම සුවපත් කිරීමක් තමයි එතෙන් කියන්නේ මනස, ආත්මය, ශරීරය සහ චිත්ත වේග ඔය 4. ඔය 4ටම ප්‍රතිකාරයක් අපි කරන්නේ. එතකොට රේගී ප්‍රතිකාරය කියලා කියන්නේ යම් කිසි රෝගයකට දැන් භෞතිකව වෛද්‍යවරයෙක් කරන ප්‍රතිකාර වලට අමතරව තවත් තුන් පැත්තකින් කරන ප්‍රතිකාරයක්. අපිට ඒක කරන්න පුළුවන් මගේ ළඟට එන කෙනාටත් කරන්න පුළුවන්. දැන් මම හිතන්නේ ගිය වතාවේ වැඩසටහනේදී ඔබට ඒ අත්දැකීම ලැබුණා. එතකොට ඔබ දකින්න ඇති මොකක්ද එතෙන්දී ඔබට දැනුනේ කියලා. ඒ වගේ මේ ප්‍රතිකාර ඇත්තටම කරන වෙලාවට පවා සමිත ඒ රෝගියාට දැනෙනවා මේක ඇඟට. මේ ඇඟට යමක් ඇදිලා එන ආකාරය. ඒ කියන්නේ මම සම්ප්‍රේෂණය කරන ඒ කිරණ ඒ කිරණ ධාරාවන් ඔහුට ඇත්තටම දැනෙනවා. මේ ශරීරයට කිසිම වසක් එහෙම විසක් එහෙම නැත්නම් පීඩාවක් වෙන කිරණ නෙමෙයි. අපේ ශරීරය හරහා ගමන් කරන කිරණ විශේෂයක්. එතකොට මට පුළුවන් මගේ ආධ්‍යාත්මික ශක්තිය අනුව ඒ කිරණ මගේ වෙතට අරගෙන මට තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ තුලින් මට ඒ රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තටම කියනවා විදේශ රටවල ඉන්න සෑහෙන පිරිසකට ඒ මගින් සුවය ලබා දෙන්න හැකි වෙනවා. කායික, මානසික, චිත්ත වේග සහ ස්පිරිචුවල්. ඔය දැන් ඔය අමනුෂ්‍ය බලපෑම් කියන ඒවා සමහර වෙලාවට ගොඩක් අය පීඩා විඳිනවා ඒ වගේ. ඉතින් ඒවා ඇත්තම අපේ ශරීරවලට මේ ලොකු හානියක් කරනවා. ඉතින් අපිට පුළුවන් මේ ස්වාභාවික ප්‍රතිකාර වලින් යంత్ర මන්ත්‍ර මේ තොইল පයිල් නැතුව ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඔබතුමා අපි දකිනවා මේ සමාජයේ අද වෙනකොට ගත්තට පස්සේ අපි මේ පිළිකා රෝගී තත්ත්වයන් විවිධාකාර තැන් එහෙම අපි පරීක්ෂා කරගෙන යද්දී විවිධ සාකච්ඡා තුළදී මතුවෙන කාරණේ තමයි මේ අදෘශ්‍යමාන බලවේගවල ලොකු ගැටලුවක් තියෙනවා කියන එක සහ ඒ බලපෑමත් එක්ක තමයි මේ බොහොමයක් රෝග තියෙන්නේ කියන එක. යම් තාක් දුරකට. එතකොට ඔබතුමා වගකීමෙන් කියනවා දැන් මේ යంత్ర මන්ත්‍ර භාවිතා නොකර මේ තුලින් කරන්න පුළුවන් කියලා. යంత్ర මන්ත්‍ර කියන්නේ එක නරකක් බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක්. නමුත් ඒ වගේ කරන්න පුළුවන් පැත්තකුත් තියෙනවා නැත්තේ නෑ. නමුත් ඒවා දන්න අය හුඟක් අඩුයි අද. ඔය කරන අය තුඟක් කරන්නේ බොරුවක්. ඒ කියන්නේ යంత్ర මන්ත්‍ර කරනවා කියලා බොරුවක් කරන්නේ. මොකද මේවා කරන්න ලොකු කාලයක් වෙන් කරන්න ඕනේ. මන්ත්‍ර ජීවන් කිරීම ආදී බොහොම කැපවීමෙන් කරන්න ඕනේ පුද පූජා ආදී තියලා. නමුත් මේ විශ්ව ශක්තියේදී ඒක කිසිම යంత్రයක් මන්ත්‍රයක් ඒ පූජාවක් නැතුව කරන්න පුළුවන් මේක. දැන් මගේ ළඟට අරන් එන්න ඕන මනුෂ්‍ය පේකින් පෙළන කෙනෙක් මම පැය භාගයකින් ඒ පුද්ගලයාගේ ඇඟේ ඉන්න භූතයව අයින් කරනවා මම. අභියෝගයක් හැටියට. ඕනම කියන්නේ එහෙම කරන්න පුළුවන්. පුළුවන් මම කරනවානේ. මොකක්ද ඒ තුල තියෙන ක්‍රමවේදය වගේ? දැන් එතනදී මම කරන්නේ අර කායික, මානසික, චිත්ත වේග සහ ආධ්‍යාත්මික කියන පැති හතරෙන්ම එයාගේ ශරීරය සුවපත් කරේ. පැති හතරම සුවපත් වෙනකොට සමිත කිසිම කෙනෙකුට අපේ ඇඟේ ඉන්න බෑ. අනිත් එක මේ ඕරාව කියන එක ගැන හරියට දන්න අය දන්නවා මේ ඕරාව ශක්තිමත් වුණොත් අපිට කිසිම බාහිර බලපෑමක්. තියා ඔය කොවිඩ් වගේ වෛරස් එකක්වත් අපිට එන්නේ නැහැ. මොකද අපේ ශරීරයේ හොඳ සීල්ඩ් එකකින් ආරක්ෂා කරන. දැන් අපේ ශරීරයේ අඩි 3මාරක් මෙහෙම රවුමට ඕවලාකාරව පිහිටනවා ආරක්ෂක පලියක්. මේ ඕරා එක කියන්නේ ඒකට. මේක කැඩුනහම තමයි මේක ඇතුළට වෛරස් එන්නේ, බැක්ටීරියා එන්නේ, වෙනත් උපද්‍රව එන්නේ, අමනුෂ්‍යෝ එන්නේ, ග්‍රහ බලපෑම්, අසුබ කිරණ ඇති වෙන්නේ ඔක්කොම වෙන්නේ ඕක කැඩුනහම. මේ ඕරා මැෂින් එකකින් බලපුවාම ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේක දුර්වල අයගේ තමයි. දැන් බලන්න පිළිකාවක් තියෙන රෝගියෙකුට හැම වෙලාවෙම දැන් අපි හිතන්නේ පිළිකාවක් කියන්නේ තුවාලයක් කියලා. තුවාලයක් විතරක් නෙමෙයි. ඒ පුද්ගලයාගේ ඇඟේ ඉන්නවා අමනුෂ්‍යයෙක්. ඒ අමනුෂ්‍යයත් අයින් කරොත් තමයි පිළිකාව සනීප වෙන්නේ. එතකොට මේ මිනිස්යාගේ චිත්ත වේග අධික ලෙස කම්පණයටපත් වෙලා තියෙනවා. ඒ චිත්ත වේග සුවපත් කරන්න ඕනේ. එතකොට මානසික වශයෙන් ඔහු දැඩි පීඩන. එතකොට පිළිකා රෝගියෙකුට ඉන්ජෙක්ෂන් ගැහුවටවත්, කිමෝതെරපි කෙරුවටවත්, හරි කපල අයින් කෙරුවටවත් 100% සුවපත් කරන්න බෑ. අර ක්‍රම හතරෙන්ම එයාව සුවපත් කරන්න ඕනේ. එතකොට තමයි මේ රෝගය සුවපත් වෙන්නේ. ඒක නිසා භෞතික ප්‍රතිකාර කිරීමේ වරදක් නැහැ. තුවාලයක් හැදුන කෙනෙකුට තුවාලෙට බෙහෙත් දාන්න ඕනේ. ඒක හරි. නමුත් තුවාලෙට බෙහෙත් දානවා වගේම ඒ තුවාලේ නිසා ඇතිවන මානසික පීඩාව, චිත්ත වේගවල ඇතිවෙන පීඩාව, ඒ තුවාලේ නිසා අපේ ශරීරයට ඇතුල් වෙන වෙනත් බලවේග. දැන් තුවාලයක් තියෙන කෙනෙකුට සමිත ওই ජරාවක්නේ තුවාලයක් කියන්නේ. ඔබ දන්නේ නැති ප්‍රේතයෝ කියන જાතිය අහලා තියෙනවනේ. මේ ප්‍රේතයෝ එන්නේ අපේ ශරීරයට ඇතුල් වෙන්නේ ගුද මාර්ගෙන් හුඟක් වෙලාවට. ඔය අමනුෂ්‍ය බලපෑම් ඇති ලංකා කාන්තාවන්ට ප්‍රේතය ඉන්නේ හුඟක් වෙලාවට මේ බඩේ ඇතුලේ ඉන්නේ. එතකොට ඕරායකින් බලපුවම තේරෙනවා මේ හරිය තමයි එයාගේ ඩැමේජ් කරන්නේ. හැබැයි ඒ වගේම තුවාල තියන අයගේ කකුලේ අත්වල තුවාල තියන අයගේ ඒ තුවාලවල සැරව කණ්ඩ මේ අමනුෂ්‍යෝ පෙරේතයෝ ලං වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒවත් අයින් කරන්න නැතුව ඔය ලෙඩේ සනීප කරන්න බෑ. ඔය හැම පිළිකා රෝගියෙකුම ඒ වගේ දරුණු ලෙස බලපෑ හැකි අමනුෂ්‍ය බලවේගයකින් වට කරලා තියෙනවා. මට ඕරා එකෙන් පෙන්වන්න පුළුවන් ඒක ඕනනම් ඔබට පිළිකා රෝගියෙක් අරන් આવුත් මම පෙන්නනම් ඕරා එක එයාගේ අමනුෂ්‍ය බලපෑමකට යටත් වෙලා එදා ඔබ දකින්න ඇති තවත් කෙනෙක්ගේ ගම්මක් වෙන කළු පාට ගුලි වන වටේට ඕරා එක වටේට කළු පාට බුලි ඒ තමයි අමනුෂ්‍ය බලපෑම. ඒතකොට ඒව ඇතුල් වුණාම රෝගේ නිකම්ම රෝගයක්ම වෙනවා ඊට පස්සේ සනීප වෙන්නෙම නැහැ. ඒක තමයි එවැනි රෝගීන් කොච්චර ප්‍රතිකාර කරත් සුවපත් වෙන්නේ නැත්තේ ওই හේතුව නිසා. හැබැයි මේක හරියට හඳුනාගත්තොත්
අපිට මේ ප්‍රතිකාරය නිවැරදිව කරලා රෝගියව ගොඩ දාන්න පුළුවන්. පුළුවන්. අපි පහුගිය වැඩසටහනේදී ප්‍රායෝගිකව මේ කාරණා අත්විඳ සහ එවැනි තත්ත්වයන් වල හිටිය රෝගීන් පරීක්ෂා කරනකොට ඔවුන්ගේ කොහොමද ස්වරූපය කියන එක අපි අත්විඳ මම හිතන්නේ අපිට උදාහරණ කීපයක් අපිට පෙන්වන්නට පුළුවන් කියලා ඔබතුමා අවසර දෙනවා නම් අපිට එහෙම හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් අපි කතා කරන ගමන් පොඩ්ඩක් මේ කියන වචන දෙයක් කියන්නම් මේ ලියුකේ මේ ග්ලූකෝමා කියන්නේ ඔබ අහලා ඇති ග්ලූකෝමා කියන්නේ ඇස්වල ප්‍රෙෂර් එක. මේක හැදුනහම ඇස් දෙක කොහොමදත් පේන්නේ නැතු වෙනවා. මේ කියන පුද්ගලයා මගේ ළඟට එනකොට ඔහුට කොහොමටවත්ම ඇස් දෙක පේරුනේ නැහැ. ඒ කියන්නේ අඩු ගානේ මේ යනකොට මේ තියෙන ආලෝකයවත් හඳුනා ගන්න බෑ. මේ ලොකු ලයිට් එළියක්වත් ඔහු දැක්කේ නැහැ. නමුත් අද වෙනකොට තුන්වෙනි ප්‍රතිකාර ක්‍රමය කරනකොට ඔහුට CD එකේ තියෙන ලෝගෝ එක දකින්න පුළුවන්. ඔහුට CD එකක් දුන්නාම ඔහු කියනවා මේ වීඩියෝ එකේ තියෙනවා ඒක. CD එකේ තියෙන ලෝගෝ එක. ඊළඟට ඔහුට යම් කිසි දෙයක් මේ දැන් මේ පාරේ යනකොට මොකක් හරි මෙහෙම කණුවක් තිබ්බොත් ඒ කණුව පේනවා ඔහුට. මග ඇරලා යන්න පුළුවන්. ඔහු කියනවා දැන් 30% විතර පේනවා කියලා. ඒ කියන්නේ පිළිමි වර්ධනයක් තියෙනවා. පිළිමි වර්ධනයක් වෙනවා. මේ ග්ලූකෝමා රෝගියෙකුට. මේක අවුරුදු 30ක් ඔහු පීඩා විඳ රෝගයක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ ඒ ගැන. ඒ පොඩි තැන් ටිකක් තියෙනවා. එතනින් තමයි මගේ ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ මම බලන්නේ. ඔව් දැන් ඒ වගේම මට තේරෙනවද ඉම්ප්‍රූව් වෙලා කියලා? යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ උරුලෝසුව බලන්න එහෙම පුළුවන්ද? පුළුවන්. ගේ ඇතුලේ යන්න පුළුවන්. ගේ ඇතුලේ යන්න පුළුවන් තිබිච්ච හැකියාව යම් කිසි දැන් ප්‍රමාණයකට පාරේ යනකොට තියෙන තත්ත්වේ පාරේ යන්නේ නෑ බයයි. පාරේ යන්න බෑ. මොකද ඉරේ ගිහින් පාරේ යනවා කියන්නේ ඉරේ එළිය වැටිච්ච ගමන් ඉවරයි. ඊයේ ගියා ඡන්ද දාන්නම් මත් එක්ක. ඊයේ ගියා ඉතින් ටිකක් බයයි. එළියට බහින්න. හරි. මෙහෙම කරනකොට මේක ගන්න උඩින් තැඹිලි පාට ගතියක් වගේ එනවනේ මේක. ඔව්. ඒක තැඹිලි පාට කියලා පේනවද? ඒක ඉස්සර වගේ කියන්නේ යන්තමට දැනෙනවා. දැන් මම තැඹිලි පාට ඉස්සර දැකලා තියෙනවනේ මට පේීම තිබුණානේ. කියන්නේ මේ පාට කියලා දැන් දන්නවා. එතකොට ඔබ්ජෙක්ට් අඳුර ගන්න පුළුවන්ද? එහෙම නෑ. එහෙමට කියලා නෑ. එළිය? එළිය ඒ කියන්නේ ටීවී එකේ කලර්ස් ටිකක් වැඩි. ටීවී කියන්නේ ටීවී එකෙන් මට දැන් අපිට දැන් මොන රතු පාට අර මොන හරි පේනකොට ගොඩක් ඒක පේන ප්‍රමාණය එළියේ මේ බ්‍රයිට්නස් එක වැඩි. වැඩි. ඔව්. ඒ කියන්නේ මේ ප්‍රතිකාරය කරන්න ඉස්සෙල්ලා තිබුණට වඩා වෙනසක් තියෙනවා. යම් කිසි වෙනසක් තියෙනවා. කියන්නේ මේ ග්ලූකෝමා එක අඩු වෙලා. පෙනීම. පෙනීම. ග්ලූකෝමා කියන්නේ ප්‍රෙෂර් එකනේ විෂන් එක. ප්‍රෙෂර් එක යටුවක් කියලා දන්නේ නැද්ද? ඔව් ප්‍රෙෂර් එක බලන්න යන්න බැරි වුණා තාම. යන්න ඕනේ දැන් වෙන සුමාන විතර වගේ. මම මෙතන පෙනීම වැඩියක් තියෙනවා. පෙනීම යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒක ඒ කියන්නේ ගොඩක් ඔය පෙනීම කියන දේ අනිත් අයට විස්තර කරන්න හරි අමාරුයි මට පෙනීම අඩුයි. ඔව් ඔව්. දැන් මම කියන්නේ ඉස්සෙල්ලා බලනකොට මෙහෙට එන්න ඉස්සර වෙලා මේ ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ලා තිබුණට වඩා වැඩි වෙනවා. යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද අතේ සමහරවල්ලාට දැන් මේ අතේ දැන් මේක සුදු පාටකට අත මූව් වෙනවා දැනෙනවා. දැන් ඉස්සෙල්ලා කොහොමදත් පෙවුන්නේ නැහැ නේද? සමහර ඒ කියන්නේ කළු පාටට වගේ ගතියක් නේ තිබුණේ. දැන් මෙහෙම කරලා කළු පාට ඉස්සෙල්ලා කොහොමදත් පෙවුන්නේ නැහැ නේ. පෙනුනට මේ මෙහෙම මොකක් හරි මූව් වෙනවා කළු පාටට මූව් වෙනවා වගේ තමයි දැන් මෙතන සමහරවල්ලාට එළියට මේකේ පාට කහ පාටට උරු ගතියක් සුදු ඒ කියන්නේ මේකේ ප්‍රතිකාරයේ යම් කිසි ප්‍රමාණයක් ඒ කියන්නේ මෙහෙම එකපාරට අපිට බලලා ඒ කියන්නේ කොටාරියක් නෙමෙයි යම් කිසි වැඩිවීමක් තියෙනවා. මට කීපයක් කරන්න වෙනවා. ඒ කියන්නේ කැටරක් එක තමයි තිබ්බේ. ඔව් මට ග්ලූකෝමා තීද්දී දැන් කැටරක් එකක් ඒක උඩින් ඇවිල්ලා. ඒ පෙනීම තියෙන්නේ චූට්ටයි 5ක්වත් නෑ. ඒ පේන තැන උඩින් කැටරක් එකක් ඇවිල්ලා. ඒක ග්ලූකෝමා එක අවුරුදු කීයද? ඔව් ඒක අවුරුදු 32ක් වෙනවනේ. 32. ඒ කියන්නේ සනීප මේම නෑ පිළිමයක් වෙන්නේ නෑ. ග්ලූකෝමා අපි ප්‍රතිකාර කර කීයක් කරාද විතර? අද මම ඇවිල්ලා තුන්වෙනි දවසේ මේ එන්නේ. පළවෙනි දවසේ කරපුවම මොකද උනේ? එළිය වැඩිවීම තමයි සිද්ධ වුනේ. එළිය වැඩිවීම වුණා. ඔව්. දෙවෙනි දවසේ දැන් අර ෂේඩ් එකේ ගතිය ඇවිල්ලා තියෙනවා. ෂේඩ් එකේ වටේ. ඒ කියන්නේ පළවෙනි දවසට වඩා දෙවෙනි දවසේ ආලෝකයක් පේනවා. ඔව් ආලෝකයට වඩා පැහැදිලි ගතිය. පැහැදිලි ගතියකුයි වෙලා තියෙන්නේ දෙවෙනි දවසේ. දැන් අපි තුන්වෙනි දවසේ ආවනේ. ඔව්. ඒ කියන්නේ ඔයා දන්න තරමින් මේක සාමාන්‍ය කිසිම කරන්න බැරිලට යන්නේ. ඔව් ග්ලූකෝමා හොඳ කරන්න බෑ කොහෙවත්. කොහෙවත් ලෝකෙ කොහෙවත් බැයිද? බෑ. මට වෙලා තියෙන ඉෂුව එක ඇවිල්ලා මගේ කැටරැක්ට් ඔපරේෂන් එක කරන්න බෑ. කරන්න බෑ. ඒ කරන්න බෑ. මගේ පේන්නේ 105ක පෙනීමක් කියමු. ඒ මේ කැටරැක්ට් ඔපරේෂන් එකේ ලෙන්ස් එක දාන්න අර මැෂින් එකට දානකොට අපේ ඇහි ප්‍රෙෂර් එක යනවා තප්පර 10කට 55ට. සාමාන්‍ය ඇහි ප්‍රෙෂර් එක තියෙන්නේ 12යි. ඒ 55ට දාන්න යන වේ තප්පර 10
ඇති අර මගේ 100% විනාශ කරලා ගන්න. හරියට උල්කාපාතයක් කර ඊට පස්සේ දැන් මේක කරලා ගිහින් බලන්න පුළුවන් දේ 55 යනවාද 12 යනවාද කියලා බලන්න පුළුවන්. බෑ ඔපරේෂන් එකේදී 55ට නගින්නේ. ඒ ඔපරේෂන් එක කරන වෙලාවට 55ට නගිනවා. ඒගොල්ලෝ ඒකයි මගේ ඔපරේෂන් අපි මෙතන යමක් කරාට පස්සේ වාට දැන් වෙනසක් තියෙනවනේ. පිළිමේ වෙනසක් වැඩි වෙලා තියෙනවනේ. ඒක තියෙනවද? ඔව් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා මේ අර මට කැටරැක් එකත් එක්ක තමයි මේක පැහැදිලිතාවය හොයාගන්න අපහසු. දැන් මගේ ඉනිසුමාන ඉඳලා කැටරැක් එකට මොකක් හරි ප්‍රතිකාර කරන්න හොමගම තැනක් තියෙනවා බලලා තියෙන්නේ. දැන් මම කියන්නේ දැන් අපි පළවෙනි පාර්ට් වල දෙවෙනි පාරේ යම්සි වෙනසක් ප්‍රමාණය මෙතන. ඔව්. හරි අපි අදත් කරලා බලමු. ඔව්. අපිට අදත් කරලා බලමු. ඔව්. ඊළඟට ඔබ අහලා ඇති මේ ඔය ස්නායු රෝග. මේ කියන රෝගියා මගේ ළඟට එනකොට ඔහුගේ අත මෙන්න මෙහෙම වෙවුණා ගිඩි ගිඩි ගාලා. මේ පාකින්සන් නෙමෙයි ස්නායු රෝගයක් වෙනම. පාකින්සන් රෝගියෙකුත් ඉන්නවා තව. මේ ස්නායු රෝගියාගේ අත මෙහෙම ගිඩි ගිඩි ගාලා වෙවුලනවා. දැන් මං අතින් අල්ලගත්තා මගේ අතත් එක්ක වෙවුලනවා. ඒ තරම් ඔහු ගැට. මම එකපාරයි රේගී ප්‍රතිකාරය කරේ. අවුරුදු 15ක් 20ක් තිබුණ ඒ ස්නායු රෝගය ඔහුට සුවපත් වුණා. මේ වීඩියෝ එක තියෙන ඒ රෝගියා පිළිබඳව. මේවා සත්‍ය දේවල්. අවුරුදු කීයක්ද? නෑ ඔය ලෙඩේට 10. අත වෙවුනලු. ඔව් කකුල කකුලක් ටිකක් තියෙනවා. දැන් අත වෙවුනනවා නේ. ඔව්. හරි. ස්නායු ප්‍රශ්නයක් තියෙනවා. හරි අපි බලමු මේක සරි කරන්න පුළුවන්ද? අපි රේගී ප්‍රතිකර්ම කරානේ. අතන කරනකොට වෙනසක් දැනුණාද ඔයාලට? ඒක කහිනවා. ඈ? කකුලේ එනවා. මොකද? අන්තිම ගෑනේදී අඩුණා. අඩු වුණා නේ? ඒ මූණේ මේක පාත් කරන්න. පාත් කරපළට. තවද මේක කරද්දි මොකද වුනේ? ඔළුව කොටගෙන සෑහළු ගතියක්. සෑහළු. දැන් කොහොමද වෙවිලිද? ඊළඟට පාකින්සන් කියලා කියන්නේ ඔබ දන්නවා ඇති මේ ලෝකේ කොහෙවත් සනීප කරන්න බැරි අවුරුදු 55 විතර වෙනකොට මිනිස්සුන්ට හැදෙන ස්නායු රෝගයක්. මේ රෝගය හැදුනහම වෙවුලනවා. ඇවිදින්න බෑ. බැලන්ස් එක නැහැ. වැටෙනවා. මේ කියන රෝගියට පළවෙනි ප්‍රතිකාරයෙන් ඔහුගේ බැලන්ස් එක මං හැදුවා. ඒ කියන්නේ ඔහුට කාගේවත් ආධාරයක් නැතුව යන්න පුළුවන් තත්ත්වයට හැදුවා. දෙවෙනි ප්‍රතිකාර තුන්වෙනි ප්‍රතිකාරවලදී ඔහුට සෑහෙන දුරට සුවයක් ලබා දෙන්න පුළුවන් වුණා. balance unbalancing ගතිය අඩුයි කියලා. පාකින්සන් තිබුණේ නේ? ඔව්. පාකින්සන් කියන එකේ මොකද්ද එයාට තිබුණේ ඉස්සෙල්ලා බැලන්ස් එකක් තිබුණා. එයාට තිබුණේ එයාට ඇනිමීමියා වාදවලදී back to back stroke දෙකක් ආවා. ඊට පස්සේ silent stroke එකකුත් ආවා මේ සැරේ. ඒ ඇවිල්ලා ඒ silent stroke එකෙන් damage වුණා. මේ අර මොලේ ඒක ඩොපමින් රසායනික සම්බන්ධ කොටස. එතකොට ඒ කොටස ඩැමේජ් වෙනාම රසායනික ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. ඒක රසායනිකයේ ලේවල් එකතු වෙන්නේ නැහැ. එතකොට එන්නේ බැලන්ස් නැති ගතිය අර ඇවිදින්න බැරි ගතිය. ඇවිදින්න බැහැ කකුල් පැටලෙනවා ඒ වගේ වනේ. එතකොට මේ දැන් එදා එනකොට එයා හැමතිස්සෙම වැටි කියලා හිතන බැලන්ස් නැති ගතිය තිබුණා. ඒක ගොඩක් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් බැලන්ස් ගතිය ටිකක් බැලන්ස් එකක් තියෙනවා. එයාට එහෙම විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ බැලන්ස් එක හොඳයි කියලා දැන් එයා කියනවා. හොඳයි දැන් ටිකක් අඩුයි කියන්නේ. ඔව්. තව පාරක් කරලා බලන්න. මම මේ කිව්වේ උදාහරණ කීපයක් විතරයි මේ අමාරු රෝගීන්. ඒ කියන්නේ සුව කරන්න බැරි අය. ඉතින් මෙවැනි අයට ඇත්තම කියනවා නම් ලොකු සහනයක් මෙවැනි ප්‍රතිකාරකමක් තියෙන එක මේවා කොහෙවත් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙවත් සුව කරන්න බැරි කියලා අයින් කරලා තියෙන රෝග. ඔබතුමා විශ්වාසයෙන් කියනවා මේ දේවල්. ඔව් මේ වීඩියෝ බලන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මේවා ගැන විස්තර දැනගන්න පුළුවන්. මේ පුද්ගලික විස්තර මම සතුව තියෙනවා අවශ්‍ය කෙනෙකුට දෙන්න පුළුවන්. එතුමා නිතරම කියන කතාවක් තමයි මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් එන්න ඇවිල්ලා සාකච්ඡා කරන්න පුළුවන් සහ මේ උපකරණ එක්ක මේ දේවල් කරන දේවල් පරීක්ෂා කරන්න ඔබට ඔබව පරීක්ෂා කරගන්න අවස්ථාව එතුමා සලසලා දීලා තියෙනවා. අපිත් යෝජනා කරනවා ඇවිල්ලා මේ ප්‍රශ්න කරන ඔබට මේ දේවල් ඇත්තක්ද නැත්තක්ද කියන කාරණේ ප්‍රායෝගිකව අත්විඳලා බලන්න කියන එක අපි පැහැදිලි කරනවා. ඇත්තෙන්ම මේ ඕරා ස්කෑනර් එක කියන්නේ ලෙඩ හොයන යන්ත්‍රයක් නෙමෙයි. දැන් සමහරු වැරදියට තේරුම් ගන්න දෙනවා. මේක ලෙඩ නෙමෙයි හොයන්නේ. මේකෙන් බලන්නේ අපේ ශරීරයේ තියෙන චක්‍ර 7 නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්නේ. එතකොට චක්‍ර නිවැරදිව ක්‍රියාත්මක නොවනකොට යම් රෝග පීඩා හට ගන්නවා අපේ ශරීරයේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ මේ අනාහත චක්‍රයේ ක්‍රියාත්මක වෙනකොට ඔහුගේ හෘදය අක්‍රිය වෙනවා.
එහෙම නැත්නම් පෙනහළු වල ක්‍රියාකාරීත්වය දුර. එතකොට අපි දන්නවා මෙයාගේ හෘදයේ පීඩාවක් තියෙනවා කියලා. ඒක හඳුනා ගැනීමේ තත්ත්වයක්. එහෙම නැතුව මේකෙන් මේ අහවල් ලෙඩේ මේකෙන් අහවල් ලෙඩේ කියලා කියන්නේ නැහැ ඕරායගේ. සමහර අය මේක මේ වරදවා තේරුම් අරගෙන තියෙනවා. මම දැක්කා Facebook එකෙත් කමෙන්ට් දාලා තියෙනවා මේක ලෙඩ හොයන මැෂින් එකක්ද කියලා. මේකෙන් ලෙඩ හොයන්න බෑ. මේක ඩයග්නොස්ටික් ටූල් එකක්. ඇමරිකාව හදලා තියෙන්නේ. ඊටමත් නිවැරදි ආකාරයේ දත්ත මේකේ ලබලා දෙනවා. විශේෂයෙන්ම ශරීරයේ මනස ආත්මය කියන ත්‍රිත්වය නිවැරදිව පෙන්눔 කරන ඉතාමත් නවීනතම උපකරණයක්. ඉතින් මේක මගේ ළඟ විතරක් නෙමේ මේ මට කලින් ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා මේ යන්ත්‍රයක් ගෙනාවා. එතුමා ළඟ තවත් තියෙනවා මම හිතන්නේ එතුමාගෙන් මේ ගැන ඕනනම් වැඩි විස්තර අහන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ආචාර්ය තිලක් කන්දේගම මහතාත් මට කතා කරා මේ පසුගිය වැඩසටහන බලලා. එතුමා කිව්වා මේක හරි නිවැරදි මේ ක්‍රමවේදය හිතාම හොඳයි කියලා. එතුමත් මේ වැඩසටහනට සුබවතුව මට ඇත්තටම කියනවා. එවැනි උගතුන් පවා මේක දැඩි ලෙස මේ ගැන විශ්වාසයක් තියෙනවා. අපි මේ හැම දෙයක්ම කතා කරන්නේ ඔබේ යහපත උදෙසා කියලා අපි කිව්වනේ. එතකොට මේ දේවල් ඇතුලේ ඔබට තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. තව කාරණයක් තමයි සරච්චන්ද්‍ර මහත්මයා මේ අපේ ලංකාවේ ඉන්න අය පවා අපෙන් යම් තැනක ප්‍රශ්න කරලා තිබුණා අපේ රටේ ඇතුලේ හිටියා වුණත් මේ ස්ථානෙට එන්නේ නැතුව ප්‍රතිකාර කරගන්න පුළුවන් නේද කියන එක. මම හිතන්නේ විදේශ රටවල අයට පමණක් නෙවෙයි අපේ රට තුල ඉන්න කෙනෙකුට උනත් මේ ප්‍රතිකාරය ගන්න පුළුවන් තමයි. මේකයි. දැන් ඕරායක බැලුවේ නැති වුණා. දැන් ඕරායක බලන්න ඇත්තට මෙතෙන් එන්න ඕනේ. ඕරායක බැලුවේ නැතුණත් අපිට පුළුවන් ඒ ඕරායකෙන් බලන දේ ඔබගේ කේන්දරෙන් බලා ගන්න. ඔබට තියෙන පීඩාව හඳුනා ගැනීමේ හැකියාව කේන්දරය තුල තියෙනවා. ඒක නිසා දුර බැහැර ඉන්න කෙනෙකුට ඕරාව බලා ගන්න ඉන්න බැන්න. ඕරාව බලන්න මගේ මධ්‍යස්ථානට එන්න ඕනේ. එහෙම නැතුව ඒක කරන්න බෑ. නමුත් එන්න බැරි කෙනෙකුට මේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒකට තව ක්‍රමයක් තමයි මේ කේන්දරේ. එතකොට ඔන්ලයින් කේන්දර පරීක්ෂාව. පළමු වතාවට ලංකාවේ මම තමයි හඳුන්වලා දුන්නේ. ඔබට පුළුවන් යම්කිසි මුදලක් තියෙන මුදල ගිණුම් ගත කරලා මාව සම්බන්ධ කරගත්තාම WhatsApp, Viber, imo වැනි මාධ්‍යයකින් සජීවීව සම්බන්ධ වෙලා පිටරට ඉන්න කෙනෙකුට උනත් කේන්දරේ බලාගෙන ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිකාරය අපිට දුරස්ථ ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. ඉතින් සමහර බැලෑරුම් රෝග තියෙනවා සමිත ඒවට මේ දුරස්ථ ප්‍රතිකාර කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ස්නායු රෝගයක් වාගේ තියෙනවා නම් ඒකට මේ දුරස්ථව කරලා බෑ. ඒකට ඇවිල්ලාම කරගන්න ඕනේ. මොකද මගේ ළඟටම ආවිල්ලා කරගත්තා හොඳ. නමුත් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ඔය කොන් දෙක එක්කමක් සුව වෙන්නේ නැති ඔළුව එක එක්කමක් කකුල් අමාරුවක් වාත අමාරුවක් ඒ වගේ දෙයක් අපිට පුළුවන් ඈත ඉඳන් සුවපත් කරන්න පුළුවන්. එතකොට අපිට මේ පැහැදිලි මේ කාරණා ටික මේ දේවල් කරනකොට ඔබ නැවත අපිට ප්‍රශ්න කරලා තිබුණා මේ තාක්ෂණය ඔස්සේ කරන එක 100% සාර්ථකද කියලා. මේ අපි විද්‍යුත් අපි මීට පෙර වැඩසටහනෙත් මේ ගැන ප්‍රශ්න කරා. අපි පැහැදිලි කිරීමක් ඔබට කරා. හැබැයි ඔබ ප්‍රශ්න කීපයක් යොමු කරලා තිබුණා මේ තාක්ෂණයත් එක්ක කරන මේ ගනුදෙනුවේදී සහ මේ කේන්ද්‍ර පරීක්ෂාව තුළ යම් යම් මෘදුකාංග පාවිච්චි කරන එක ඇතුළේදී නිවැරදි දත්ත හරියටම ලැබෙනවද මේක වැඩසටහනකට යම්කිසි දත්ත ඇතුළත් කරාට පස්සේ ලැබෙන තොරතුරු ටිකක් නිසා ඒක 100%ක් අපිට විශ්වාස කරන්න පුළුවන්ද කියන කාරණේ මේ තාක්ෂණය විශ්වාස කරන්න පුළුවන්ද කියන එක වෙන්නට ඕනේ මේ තැන තියෙන්නේ. මේක මේ ලෝකේ 100%ක් විශ්වාස කරන්න පුළුවන් කිසිම ශාස්ත්‍රයක් විද්‍යාවක් ලෝකේ පහළ වෙලා නැහැ, පහළ වෙන්නෙත් නැහැ. ඒක පළමුවෙන්ම කියන්න ඕනේ. ඕරායකේ වුණත් 100%ක්ම හරියන්නේ නැතු වෙන්න පුළුවන්. දැන් සමහර පුද්ගලයන්ගේ ඕරායක හරියට පෙන්වන්න නැති වෙලාවලුත් තියෙනවා. ඒකත් කියන්න බෑ. නමුත් 95%ක් විතර හරියට පෙන්වනවා ඕරායක. 95%ක්. ඒතකොට 95%ක් කියන්නේ අර 5 අයින් කරපුවම අපිට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟට කේන්දර පරීක්ෂාවත් එහෙම තමයි. කේන්දර පරීක්ෂාවෙත් සමිත කේන්දරයේ 100%ක්ම නිවැරදි නැහැ. ඇත්ත කියන්න බෑ. පැහැදිලිව. මිනිස්සුන්ට මේ බොරු කියන්න ඕනේ නැහැ මේක 100% කියන්න පුළුවන් කියලා. එහෙම කියන්න බෑ. 80%ක් 85ක් විතර හරියට කියන්න පුළුවන් කේන්දරේ විස්තර මට ඕන කෙනෙකුට. හැබැයි ඒක බැරි දේවලුත් තියෙනවා. ඒක නිසා අපිට 85%න් ලොකු වැඩක් කරන්න පුළුවන්. හැබැයි ඒ ගන්න 85%. දැන් කේන්දරෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවනේ. ඒ කරන්න පුළුවන් වැඩ වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කේන්දරේ කෙනෙක්ගේ දැන් ඉගෙන ගන්න බැරි ළමයෙක්ගේ ඉගෙන ගන්න බැයි නම් කේන්දරෙන් අඳුනා ගන්න පුළුවන්. විවාහයක් වෙන්න බැරි කෙනෙක්ගේ විවාහයක් වෙන්න බැරි හේතුව කේන්දරෙන් අඳුනා ගන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය දුර්වල කෙනෙක්ගේ ශරීර සෞඛ්‍ය දුර්වල වෙන්න ප්‍රධාන හේතුව කේන්දරය තුල පැහැදිලිව තියෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන්. එතකොට දියුණු වෙන්න බැරි අසාර්ථක කෙනෙකුට ඒ தත්ත්වය කේන්දරය තුල තියෙනවා. ඒව හඳුනා ගන්න පුළුවන්. ඒව හඳුනාගෙන ඒවට ප්‍රතිකර්ම ජ්‍යොතිෂය තුල නියම කරලා තියෙනවා. විශේෂයෙන් ওই වේදීය මැණික් ප්‍රතිකාර ක්‍රමය කියන ක්‍රමය තුල ඊටාම පැහැදිලිව තියෙනවා ඒ ග්‍රහයාගේ බලය වෙනස් කරන්න පුළුවන් ක්‍රම. එතකොට බුදුදහමෙත් තියෙනවා කර්මය වෙනස් කරන්න පුළුවන් ක්‍රම 4කට. ගති, උපදි, කාල, ප්‍රයෝග. ජ්‍යොතිෂයේත් තියෙනවා මේ ක්‍රම 4. එතකොට අපිට පුළුවන් මේ ක්‍රම භාවිතා කරලා යම් කිසි කෙනෙකුගේ කර්ම බලවේගයක් වුණත් වෙනස් කරන්න සමහරු කෙනා කර්ම වෙනස් කරන්න බෑ කියලා. එහෙම කිව්වනම් බුදුහාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම තමන්ගේ කර්මය වෙනස් කරපු කෙනා. ඒ කියන්නේ තමන්ගේ කර්මය වෙනස් කරගත්තේ තමා විසින්මයි. ඒ වගේ කර්මය වෙනස් කරන්න පුළුවන් බැරි කමක් නැහැ.
ඒතකොට කර්මය වෙනස් කරන්න අපි යොදා ගන්න සාධකයක් තමයි එක සාධකයක් තමයි අපේ කේන්දරය. ඒතකොට කේන්දරය තුල තියෙනවා අපේ කර්ම බලවේගය. කියන්නේ මේ ආත්මෙදී අපිට දෙන විපාක මොනවද කියලා තියෙනවා. ඒව අපිට හඳුනාගෙන අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකෙදී අපිට කේන්දරේ භාවිතයි. හැබැයි කේන්දරය කියන්නේ මේ සර්වතෝපද්‍ර දෙයක් නන් නෙමෙයි. හරි ඒක පැහැදිලිවම කියන්න ඕනේ. අපි මේ හැම දෙයක්ම සාකච්ඡා කරේ ඔබ වෙනුවෙන්. අපිට මේ තුල ගන්න පුළුවන් දේවල් මොනවද සහ අපේ ජීවිතය හැඩගස්වා ගන්නට අපේ ජීවිතය වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට මේ විෂයන් තුලින් ගන්න පුළුවන් මොනවද කියන එක ඔබ තීරණය කරන්න. සහ මේ හැම දෙයක් තුලම අපි සාකච්ඡා කරන්න මේ හැම දෙයක් තුලම තියෙන්නේ බොහෝ වටිනා දේවල්. මේ ශාස්ත්‍රයන් තුලින් බොහෝ ප්‍රයෝජන ගත්ත මිනිසුන් අපි ඕනෑතරම් දකින්න ඉතිහාසයේ පුරාවට. වර්තමානයේදී අපි ඒ දේවල් දකින්නවා සහ ඔබට උදාහරණ අරගෙන එමින් සාක්ෂි සාධක සහිතව මේ අසනීප වුණු බොහෝ පිරිසක් ගැන උනත් අපි කතා කරමින් යන්නේ මේ සමාජය තුල තියෙන මේ ප්‍රශ්න වලට විසඳුමක් අපි කොහෙන් හරි හොයන්න ඕන නිසා. ඒ නිසාවෙන් තමයි අපි මෙවැනි සාකච්ඡා අරගෙන එන්නේ. අපිට අවසර දෙන්න අදට සමුගෙන යන්න. අපි තවත් දවසක මෙවැනි හරවත් සාකච්ඡාවක් එක්ක ඔබතුමන්ව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරමු මේ හැම උදාහරණයක්ම අරගෙන ඔබතුමා බොහොම කාරුණිකව ඒ දේවල් පෙන්වන්නේ සමාජයේ යහපත උදෙසාමයි කියන අපි විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම ඔබ නාලිකාව විසින් මේ ලබලා දෙන ප්‍රචාරය ඇත්තටම මේ උගාක් අයට මේක ගිහිල්ලා තියෙනවා මගේ වැඩ කටයුතු පිළිබඳව නොදන්න අයට. ඉතින් මම විශ්වකර්ම නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් ඔබටත් ඒ කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අවසරයි අපිට සමු ගන්නවා. තිරුවන් සරණයි. අයබෝන්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. තවත් දවසක අපි මුණ ගැහෙමු. අයබෝන්.